මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පන්නිපිටිය බෝගහවත්ත පාරේ අංක 1369 එකහි පදිංචි කමලා දයාරත්න සහ නලින් සිල්වා රවිනි සිල්වා යන මහත්ම මහත්මීන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට රෝගාතුරව සිටින කාලිංග කමලා දයාරත්න යන අයටත් පද්මිනී සහ දසනායක සිල්වා යන දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර දූ දරුවන් වන වරුණි රවිනි හිරාන් නලින් දුමින්ද සහ මුණුබුරු මිනිබිරියන් වන සෙහුරි සනින්දි තරින් යන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. එසේම පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමය කුසල් ශක්තිය අත්පත්ව සැපවත් වී මනුසත් බව ලබා දහම් ඇස උපදවා අනුගමනීය ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සසරින් මිදෙත්වා. සහෝදර සහෝදරියන් ඇතුළු ලෝ ඇසි සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය ලැබී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවනින් සැනසීම පිණිස මේ කුසලය උපනිශ්‍රය වේවා. එසේම ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. ධර්ම මාර්ගය පූර්ණය පිණිස මේ පින් උපනිශ්‍රය වේවා. ධර්මය ශ්‍රවණය කළ සියලු දෙනාටත් සසරින් එතර වීමට වෙරදරන සියලු දෙනාටම මේ පින් නිර්වාණ මාර්ගය පූර්ණය පිණිස උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මකතිකෝ තිබන්තේ උච්චති කිත්තාතානුකෝ බන්තේ ධම්මකතිකෝ හෝති කිත්තාවතා ධම්මාන ධම්ම පටිපන්නෝ හෝති කිත්තාවතා දිට්ඨ ධම්ම නිබ්බානප්පත්තෝ හෝති इति. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩ හසුරෙන් කරගත්තා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වත්නි, අනුග්‍රහක බවතුන් අපට නිවන උපරිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කියන විවෘත මාතෘකාව ලබා දී තිබෙනවා. පසුගිය වසර අග ධර්මදේශනා දෙකක් කරමින් මම සමාජයේ ධම්මකතිකින් වශයෙන් නම් කරන හැටි එකකිනුත් සංයුත්ත නිකාය දෙක පොතෙහි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන හැටි කියා දෙන ධම්මකතික වාවයෙන් දෙවෙනි දේශනාවත් කරනු ලැබුවා. සංයුත්ත නිකායේ තුන පොතෙහි පවතින ධම්මකතික සූත්‍ර දෙක ආශ්‍රයෙන් එකක් ගනිමින් ධම්මකතිකින් පිළිබඳ සූත්‍ර දේශනාව මෙතනින් හමාර කරන්න සෝදානම් වෙන්නේ. මේ තථාගතයන් වහන්සේ වදාළ ධම්මකතිභාවය කතිකයින්ට පමණක් නෙවෙයි සවන් දෙන අයටත් උදව් උපකාර වෙනවා. මොකද ධම්ම කතිකත්වය මොකක්ද කියලා එකෙන් පෙන්නනවානේ. ඒ වගේම ඒකේ රහසකුත් තිබෙනවා තව. යනු අපි අද මේ දේශනාව තුළින් සංයුත්ත නිකායේ තුන පොතෙහි ဒုတိ ය ධම්මකතික සූත්‍රය තුළ ධම්මකතිකයාගේ සැබෑ ප්‍රතිපදාව කුමක්දයි හොයාගෙන බලමු. ඔබටත් එහි හුඟක් ප්‍රයෝජන තියෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සවැත් නුවර වාසය කරද්දී භික්ෂුන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වැඳ නමස්කාර කොට එකත් පසුව හිටමින් අපි අර ඉහතින් සඳහන් කළ පාඨයට අදාළ ප්‍රශ්නය විසඳනු ලැබුවේ. තේරුම මොකක්ද ඒකේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මකතිකයා කියලා කියනවා. කෙනෙකුට ධර්මකතිකයයි කියලා කියන්නේ මොන කාරණා මුල් කොටගෙනද කියලා ප්‍රශ්නයක් විමසනවා.
අර මුල් ඒවැ නොතිබුණ තව ප්‍රශ්න දෙකකුත් මේක තිබෙනවා. ඔය එකයි අර මම මේක කමෙන් ගැඹුරට ගේන විදිහට සකස් කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි කිත්තාවතා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ධම්ම කතිකෙක් වුණා නම් තමන් තේරෙන දේ කියන්නේ ඔහුට තිබෙනවා ඔහුට හෝ ඇයට ධම්මානුධම්ම පටිපදාව කියලා එකකුත් තියෙන්න ඕන. මොකද්ද මේ ධර්මානුධම්ම පටිපදාවට බැසගත්ත කෙනා කියන්නේ කියලා. එතරින් එහා පැත්තට ධම්මානුධම්ම පටිපදාවකුත් ලැබෙන ප්‍රතිඵලයකුත් තියෙනවා. කිත්තාවතානුකෝ කිත්තාවතා දිට්ඨ ධම්ම නිබ්බාන පත්තා හොති. කොපමණකින්ද ඉහාත්ම වශයෙන්ම නිවන කෙනා කියලා කියන්නේ. ඔන්න ධම්ම කතිකභාවය සහ ධම්මානුධම්ම පටිපදාවේ තිබෙන්නා වූ මාර්ගගාමිත්වය සහ ප්‍රගතිශීලීත්වය. මේක සංයුත්තනිකායේ කන්දක වර්ගයයි මේක කොහොමද ධම්ම කතිකභාවයේ තිබෙන්නේ කියලා අපි හොයාගනිමු. රූපස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්ම කතිකෝ බික්ඛු අලං වචනාය. ඔන්න මම මෙතන මේක විස්තර කරලා තියෙන ආකාරයෙන් වෙනම කියන්න යන්නේ නැහැ. මේ ඔක්කොම එකට එකතු කරලා ගන්නවා මම. මොකද මට ධම්ම කතික භාවයයි ධම්ම කතික භාවයේ තුන් එක කාලයකිනුත් ධම්මානුධම්ම පටිපන්න භාවයේ තවත් වැඩි කාලයකිනුත් ප්‍රතිඵලයි තියෙන. ඊට පස්සේ ලැබෙන එක අඩුවෙනුත් විස්තර කරන්න වෙනවා. කන්දක වර්ගයේ බැවින් රූපේ වෙනම වේදනාව වෙනම සංඥා වෙනම තමයි විස්තර කරලා තියෙන්නේ. නෑ අපි රූප වේදනා සංඥා සංකාර පහයකටම ගනිමු. එතකොට මොකද්ද මේ පෙන්වන්නේ එතකොට? මහාන නැත්නම් භික්ෂුව රූපේ පිළිපඳව කලකිරීම පිණිස කලකිරීම කියන වචනේ ගන්න එපා මේ විවාහෙන් බිරිඳ සමග කලකිරීම සහෝදර සහෝදරියන් අතර ඉඩම් අර්බුදයක් නිසා කලකිරීම කියන අර්ථයෙන් ගන්න එපා. ඊට වඩා ගැඹුරු කරුණක් මේක. ඒ වගේම නොඇල්ම අන්නේ කලකිරීමේ ප්‍රතිඵලය නොඇල්ම ඇල්ම දුරු වීම පිණිස. ඒ විතරක් නෙමෙයි නිරෝධාය ඇල්මෙන් නිදහස් වීම පිණිස. ධර්මයේ දේශනා කරනවා නම් අන්න එයා තමයි ධර්ම කතිකයයි කියලා කියන්නේ. දැන් මේක එහෙනම් මොකද්ද මේ? තව ටිකක් තේරෙන සිංහලෙන් සරල කරගත්තොත් ධම්ම කතිකය යනු පංච උපාදානස්කන්ධයෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති. පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම නොයල්ම මෙදීම පිණිස ධර්ම දේශනා කිරීම. මොකද පංචස්කන්ධය දුක් ගැනත් දෙන්නේ නැහනේ. පංචස්කන්ධේ බුදුන් වහන්සේ 35 80 දක්වා පංචස්කන්ධය තුල ජීවත් වුණා. ප්‍රීති සැප වළඳන්නෝ ආබස්සර දෙවියන් මෙන්. දුකක් නැතුව නිවන් සුවඳ විඳින්න ජීවත් වුණා. නිවන් සුවඳ විඳින්න ජීවත් වෙන්න ජීවිතය ලබා දුන්න මිනිසාට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට බවට පත් කරගත්තා වූ පෞද්ගලික දුර්වලකම දුක් ගෙනත් දෙනවා. පෞද්ගලික දුර්වලකම. ඔවුනොවුන්ට අනන්‍යයි ඒක. මේ මෝඩකමට ඔබ අහු වෙලා ඉන්නවා. මෙන්න මෙතනයි උගුල තිබෙන්නේ. ඔබ මෙන්න මේ පාරේ ගිහින් මේ උගුලෙන් මිදෙන්න කියලා කරුණු පැහැදිලි කරන එක තමයි එහෙමනම් ධම්ම කතික භාවය. අනිත් එක මතක තබා ගන්න දිට්ඨ ධම්ම නිබ්බාන පත්තෝති. ඉහාත්ම වශයෙන්ම නිවීමටපත් වෙලා ඉන්න කෙනා. ඒ වචනේ තේරුම් ගත්තොත් එහෙම දැනට ධර්මානුධම්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියන්නේ කවුද? එහෙමත් නැත්නම් මේ ජීවිතේදීම අමහා නිවනටපත් වූ කෙනා. දැන් ඉතින් මට මෙහෙම මතක් වෙනවා. මේ ඉල්ලුම් වල දිනපතා නැත්නම් ධර්ම දේශනා කරනකොට ලැබෙනා වූ ආරාධනාවල ගිහි සමාජයේ ඉන්න උගතුන් බුද්ධිමතුන් නිවනට උපනිශ්‍රය වෙන ධර්ම දේශනාවක් කරන්න කියන මාතෘකාවමයි මට බොහෝ විට තියෙන්නේ. ඊට වඩා මටත් ඇනුම් යන සරල මාතෘකාත් වෙලාවකට තිබෙනවා. නමුත්
එහෙම පිරිසක් ලංකාවේ ලෝකෙ සිටීම පිළිබඳව මම අතිශයින් අද සතුටු වෙනවා. මන් දෙයත් මෑතදිත් මට අහන්න ලැබුණ දෙයක් මේක. ප්‍රසිද්ධ නාලිකාවක දේශනාවක් කරමින් පරිස්සම් වෙන්න කිව්වයි කියලා. මේ ජීවිතේ නිවන් දකින්න කියලා කියනවලු. ඒකට රැවටෙන්න එපා. දිව්‍ය ලෝකෙ ගිහින් බණ අහලා එහෙන් අනාගත බුදුහාම සාසනේ නිවන් දකින්නයි තියෙන්නේ කියලා කියලත් මාධ්‍යවල ධම්ම කතිකව ධර්ම දේශනා කරනවාලු. ඔවුන් මේ ධම්ම කතික භාවයේ සූත්‍රය කියවල නැතුව ඇතිනේ. මොකද ධම්ම කතික වෙන්න පාර කියලා පාරේ යන්න පුළුවන් වෙන පාර කියන්න දන්නේ පාරේ යන්න දන්න නිසානේ. පාරේ යනවා නම් සම්පූර්ණ නැතත් භාගෙට හරි නිවිලා ඉන්නත් ඕන. ඉතින් ඔයවා බුදුන් වහන්සේ පහළ වුණ සසුනේ පැවතුනේ බුදු සසුන තුල නෙවෙයි. පැවිද්ද තුල 62ක් මිත්‍යා දෘෂ්ටි වශයෙන්. ඔය පූර්ණ කශ්‍යප වෙණියාට කියලා තිබින්නේ ඒකනේ. කෙලින්ම කියලා තිනවා අපායට සත්‍ය අපායට යවන්න හදපු කෙමනක් කියලා. ඔවුන්ගේ දෘෂ්ටි ඒ තරමට මිත්‍යා දෘෂ්ටිකයි නැත්තම් නොම ගැවන සුළුයි. අද අපට මේක තියෙන්නේ සසුන තුල. බෞද්ධ නමගාගත් සුදු ඇඳුම් මැඳගත් සිවුරු පරවාගත් ආය තුල තිබෙන්නා වූ 62ක් මිත්‍යා දෘෂ්ටි වලට වඩා තියෙනවා. මිනිසුන් අතර ඉපදී මිනිසෙක් වශයෙන් සත්‍ය සොයා ගොස් මිනිසාට ළඟා විය හැකි පරම සත්‍ය මිනිස් ජීවිතය තුළ ළඟා කර ගැනීම සඳහා මිනිසුන්ට දම් දෙසූ උත්තරීතර මිනිසෙකුගේ උත්සාහය උපන් මිනිසුන්ට නිවන් සැප ලබා දීම. මේ ත්‍රිපිටකය තුළ සියල්ල කියවලා තේරුම් ගත්ත තනි තේමා පාඨයයි මගේ. එතකොට මේ කතාවට සමාජය පොළඹවන දිරිමත් කරවන ලබාගත් ජීවිතයේ අධ්‍යාත්මික සහ බාහිර දෙපැත්ත නැත්නම් ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි දෙකම ලබා ගන්න ඔබට පුළුවන් කියලා දිරිමත් කරවන ඒ තුළින් වර්තමාන සමාජයේ සාමකාමී රටක් බවට සැනසෙන මිනිසුන් සහිත රටක් බවට පත් කරන්නට උත්සාහ දරන අපිද මිත්‍යා දෘෂ්ටි මැරිලා නිවන් දකින්න පාර පෙන්නන හරි ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැති, ධිට ධම්ම නිබ්බානයක් නැති අනාගත බුදුන් වෙත පාර පෙන්නන අයද බුදු සසුනේ මිත්‍යා දෘෂ්ටි කියන එක තේරුම් ගැනීම ඔබ සතුයි. වෙන කියන්න දෙයක් නැහැ. මම අහන ප්‍රශ්නේ මේකයි. ඔය අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නට නම් අපට අයිති මේ තරපරපුර දුක් විඳගෙන පැරල් යට බහැලා ගංගාවල උන්න බැරි රස්නේ කටපාඩම් කරගෙන ඇවිදින් ග්‍රන්ථකරණය කරලා කාවණ්ඩ කණ්ඩ දෙන්නේ නැතුව මෙතෙක් පරිස්සම් කළේ ගියෙක් වශයෙන් පෘථග්ජන භාවය තුළ පන්සල් රකින්න විතරක්ද? පන්සලට දාන දීලා ගොඩනැගිලි ටික රකින්න විතරක්ද? එහෙම තිබෙනවද මේ අකුද්දක නිකායේ පවතිනා වූ බහුකාර සූත්‍රය තුළ? බහුකාර සූත්‍ර දේශනාව මම මෙතෙන්ට අරන් දෙනවා. බුදුන් වහන්සේ වදාහරනවා. ඔබ වුණොන්ට උපකාර කරගන්න ඕන. භික්ෂුව ධර්ම දානය දෙන්න ඕන. ගිහි සමාජය සිව්පසෙන් උපස්ථාන කරන්න ඕන. මොකද සිව්පසේ උපයන්නේ ඒ කාලේ ගිහි සමාජය භික්ෂුව සංචාරක ජීවිතයක් ගත කරන්නේ. නමුත් ගිහි සමාජයේ දාන දීලා පින් සිද්ධ කරන දිව්‍ය ලෝකයට යන්න ඕන කියලා ඒක නෑ. බැරි කෙනෙක් ගියාවයි. ඔවුනොවුන් උදව් කරගෙන දෙගොල්ලම දුකින් මිදෙන්න ඕනේ. මැරිලා නෙවෙයි ලබාගත් ජීවිතය තුළ සිව්පසේ උදව්වෙන් බඩගින්න නිවා ගන්න ඕන ධර්මයේ සරණින් දෙපිරිසම දුකින් පිදෙන්න ඕන කියන බෞද්ධ තේමාව අපේ තේමාවයි. ඒකට එරෙහිව කවුරු කතා කළත් අපට වැදගත් නෑ. ඒක මිත්‍යා දෘෂ්ටියයි. එනිසා පැවිදි සමාජය තුළමත් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා බලන්න දෙයක් නැහැ. එහෙව් තත්ත්වයක් තුළ අපට නිවන් මාර්ගට උපනිශ්‍ර ධර්ම දේශනාවක් කියලා ඉල්ලන එකම මහාන වෙලා නෙවෙයි gederම ඉඳිමි. ඔවුන් අරට වඩා කොතරම් ප්‍රගතිශීලීද දියුණුද? අර මැරිලා නිවන් දකින අයගේ බණවලින්ද දිව්‍ය ලෝකෙ ගිහින් බණහන අයගේ බණවලින්ද රට හැදෙන්නේ වර්තමාන මොහොතේ සිත හදා ගන්න අය තුලින්ද මිනිසා හැදීම තුලින් රට හැදෙන්නේ. වඩාත් සරල සුගම ප්‍රයෝජනවත් තේමාව තෝරා ගන්න.
මේ මොකද්ද පෙන්වන්නේ එතකොට? පංච උපාදානස්කන්ධෙහි කලකිරීම පිණිස, නොයල්ම පිණිස, මිදීම පිණිස පංච උපාදානස්කන්ධය. පහටම පහම වෙනම තියෙන නිසා මම එකට ගන්නෙ. දැන් පංච උපාදානස්කන්ධය ඔබට හදලා දෙන්නේ මවද පියාද? නෑ, මව්පියා ඔබට ඔබේ සංසාරික පුරුද්දට ප්‍රයෝජනයක් ගන්න මෙහාට එන්න එකතු වෙලා කයක් නිර්මාණය කරන්න උදව් කරනවා. ඔබයින් පස් මෙහාට ඇවිදින් ඇසකරනාසය දිවකා පාවිච්චි කරලා මේ ලෝකේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නට යාමේදී ඔබ හිතනවා මේ සැප සම්පත් දුක් ලෝකේ තියෙන්නේ කියලා. එහෙනම් ඔබ සැප සම්පත් වලට ඇලෙන්නත් දුක් වලට ප්‍රතික්ෂේප කරන්නත් පුරුදු වෙනවා. ලෝකෙ සිදුවෙන සිදුවීම් කෙරෙහි ඇලෙන්නත් ගැටෙන්නත් පුරුදු වෙනවා. මෙන්න මේ ඇලෙන්න ගැටෙන්න යාමේදී නොදන්නකම නිසා ඇලීම සමග මුලාවක් සහ ගැටීම සමග මුලාවක් හට ගන්නවා. ඇලීමට ලෝභ කියනවා. මුලාවට මමත්වෙන් ගැනීම කියනවා. ගැටීමට දෝෂ කියනවා. මුලාවට මමත්වෙන් ගැනීම කියනවා. ඒ මමත්වෙන් ගැනීම යනු ඔබ ඔය අද කතා කරන ඔබට අයිති නමට අයිති ගිහියා හෝ පැවිද්දා ජීවිත කාලෙම ජීවත් වෙලා ඉන්න පුද්ගලයා මම කියන අර්ථය නොවේ. ඒ සම්මතේ භාවිතා කරන්න ලෝකේ ඕන තැනක ඒක භාවිතා වෙනවා. අපේ දේශනාවල අපි පැහැදිලි කරනු ලබනවා මිනිසා කයෙන් එක්කෙනෙක් වුණාට සිතින් මොහොතක් පාසා උපදින මැරෙන කෙනෙක්. සිත ඇහෙන් කනට කනෙන් නාසයට නයසෙන් දිවට දිවෙන් මාකයට අපිල වලින් මාරු වෙන එකක්. වඳුරෙක් එක අත්තක් අතහැර තව අත්තකට යන්න ආසේ සිත නිරන්තරයෙන් ආයතන මාරු කරනවා. ඒ මාරු වෙනකොට එකකින් අනිකට යන්නේ නැහැ වඳුරා ගියාට. මේ ආයතන තුල තියෙන එක තුල තමයි මම ඉන්නේ. ඒ මම ඊළඟ එකේ නෑ. මතක තබා ගන්න. අසුත්වන්ත සූත්‍රයෙන් ගන්න. නැවතත් මතක් කරනවා. කය අවුරුදු 60ක් 70ක් 80ක් ගත වෙන නිසා කය පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් සාධාරණයි. ඒකත් හරි නෑ ගත්තොත් සාධාරණයි. පෘථග්ජනයා සිතට එන දේ කියන්නේ ඒ මොහොතේ පංච උපාදානස්කන්ධයට එන දේ බොහෝ කලක් මමත්වයෙන් ගත්ත බැඳීමකින් යුක්ත බැවින් එයින් නිදහස් වීමට පෘථග්ජනයාට බලපත්‍රයක් නෑ වරන් නෑ. පෘථග්ජන භාවයෙන් නිදහස් ජීවිතයක් ගත කිරීම මුල්කට ගත්තේ මාවක් සහිත බුදු සමය මේ සමාජයට අවලංගු කිරීම මාරයාගේ නියෝජිතයින්ගේ වැඩක්. වෙන කාගේවත්ම නෙවෙයි. ඒ අය නියෝජනය කරන්නේ මාරයා. මොකද බොහෝ කල් සසර හැරිසරා අදාළ සදහම් තේරුම් ගන්න තරම් බුද්ධියක් ඇතුව මේ මිනිසත් බව උපදිනකොට මනුස්ස පටිලාභෝච. අදාළ මග හමුවුණොත් පමණක් සදහන් හමුවුණොත් පමණක් අනුගමනය කිරීමෙන් මුදෙන්ට පුළුවන් මේ ජීවිතය ඒක අහිමි කිරීම තරම් පාපයක්. මානව සමාජයට කරන අපරාධයක් තවත් තියෙනවාද? කවුරු කළත්. මතක තබා ගන්න. එනිසා ගිරවා උගුලේ අහු වෙනවා දන්නේ නැති නිසා. මාළුවා උගුලේ අහු වෙනවා දන්නේ නැති නිසා. ඔබත් උගුල් වල අහු වෙනවා. දන්නේ නැත්නම් දැනුවත් වෙන්න. බුදුවරු ලෝකෙට ධර්ම දේශනා කළේ කන්දක වර්ගයේ සඳහන් පරිදි නම් පංච උපාදානස්කන්ධය තුල ඉන්න එහාට මොකුත් ගත්තේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් මොකුත් එන්නෙත් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් එහාට මොකුත් යන්නෙත් නැහැ. නමුත් වරදක් නිසා බැඳීමක් සිදු වෙනවා. ඒකට අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව දුරු කරගන්නව වරුණා වෙන කරන්න දෙයක් ඕකේ නැහැ. ඒ යන්නේ නැති වුණාට කන්දානම් පටිපාති ධාතු ආයතනානිත අපොච්චින්නම් පවත්තමානං. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අකණ්ඩ පැවැත්මක් හදනව මෝඩකම විසින් අවිද්‍යාව විසින් සසරක් හදනවා. ඇසුරු කරන පැත්තෙන් පැත්තට. ඒ හදන මුලාවේ ඇවිදින්න උගන්නන්න බුද්ධ ආගමක් ඕන නැහැ. පව් කළත් පුළුවන්, පින් කළත් පුළුවන්, ධානය වැඩුවත් පුළුවන්.
එයින් මිදෙන්න උගන්වන එක තමයි බුදු සමය කියලා කියන්නේ. අන්න ඔබට මේක අහන්න ලැබෙනවා. අහන්න ලැබුණට පංචස්කන්ධේ අහන්න ලැබෙන්නේ මේ තථාගතයන් වහන්සේ වදාළ ආකාරයෙන් නෙවෙයි. තාමත් රටේ තුරේ තියෙන පංචස්කන්ධය කියන ශරීරයට කියන අය තාම ඉන්න පුළුවන්. තාමත් ඉන්න පුළුවන් පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියන අය, පඨවි කියන අය. ඒ කියන්නේ ශරීරය තුළ නාම රූප දෙකක් බෙදපු අය. එහෙම බෙදපු අයට මනුස්ස ලෝකෙන් ගවයින්ගේ ලෝකෙන් එහා පැත්තට ඕපපාතික ප්‍රතිසන්දියක් විවරණය කරන්න බුදු සමය තුළ සාක්ෂි නැහැ. එහෙම කරන අයට මතක තියාගන්න. මන්දයත් රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ නම් ඒවා හැදෙන්නෙම මව් කුසක් ආශ්‍රයෙන් පිටරයක් තුළ එහෙම අණ්ඩජ ජලාබුද සංසේජද පමණයි. ඕපපාතික හැදෙන්නේ නැහැ. ඕපපාතික උපදින සත්වයක් ඇත. ගහකට අඹපාලි හදනවා කියලා දෙයක් කියන්න හදන්නේ නැහැ. ඒ කයක් තුළ ජීවත් වෙලා කය අතහැරෙනකොට මනෝමය කයකින් ජීවත් වෙන්න ආ වූ පඨවි ආපෝ තේජෝ රහිත ප්‍රේත දේව බ්‍රහ්ම. නමුත් දෙවියොත් සක්කාය සහිතයි බ්‍රහ්මයොත් සක්කාය සහිතයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් යුක්තයි. එතකොට රූප කියන්නේ පඨවි ආපෝ තේජෝද? හිතන්න ඕන. ඔළුවක් තුළ මොලයක් තියලා තියෙන්නේ. ඒක පාසල් ලෙවල තර්ක විතර්ක ඔස්සේ ගණිතය ඔස්සේ දිනු කරලා තියෙන්නේ අන්දානුකරණයෙන් පිළිගන්න නෙවෙයි. හිතන්න. අන්න එතකොට එසේනම් අපි මේ කාම රූප අරූප භවත්‍රය තුල තව උපාදානෙන් පින උපාදානෙන් ධාන උපාදානෙන් නැමැති වරදෙන් සසර සැරිසරන්නේ. ඒක වරදක්. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානේ බියක් වශයෙන් දකින්න. උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උත්පත්තියක් පනවන නම් උපාදාන සහිත නම්. නෝ අනුපාදානස්ස. එහෙනම් උපාදාන සහිත කරගත් මෝඩ මිනිසාට උපාදාන රහිත වීම සඳහා එලි කරන ලද දහම් පෙළක් බුදු සමය කියන්නේ. ධම්මකතික භාවය යනු මේක පැහැදිලි කිරීම. පැහැදිලි කරලා විතරක් ඉන්න වෙන්නේ නැහැ. තේරුම් ගත්තාම ස්වභාවයෙන්ම අනුගමනයට වැටෙනවා. අන්න දැන් ඔබට ධම්මකතික භාවය මම කියන්න කැමතියි මෙතන. මගේ ධම්මකතික භාවය. දැන් එතකොට පංච උපාදානස්කන්ධය. කොහොමද පංච උපාදානස්කන්ධය හැදෙනවා කියලා පෙන්වන්නේ? ලෝක ජීවත් වෙන්න රූප වේදනා සංඥා සංකාර පහක් හට ගන්නවා. ඒකට එන දේ මම කොට ගන්නවා. ඒකට එන දේ මම කොට ගන්නවා කියන්නේ මම කියලා වචනින් කියනවා නෙවෙයි. ඒකට එන දේ එකතු වුණාම ඇලුනොත් ඇලීම මුලාව, ගැටුනොත් ගැටීම මුලාව. අන්න මම කොට ගැනීම. ලෝභ මෝහ දේශ මෝහ. ඒ ගත්තාම මොකද වෙන්නේ? බද්දෝ මාරස්ස මඤ්ඤමානෝ. අන්න මමත්වෙන් ගැනීමෙන් අනාගත පැවැත්ම සඳහා හේතු ඉතුරු වේ සසර හැදේ. අන්න එහෙමයි සසර හදන්නේ. භවගාමී වෙන්නේ. සසරක් තියනව නෙමෙයි. ඒක උපාදානය කරගැනීමෙන් සසරට බැඳේ. ඒකට පෞද පින්ද ධානද කියලා නැහැ. පව් පින් ධාන වල පාරවල් තුනක් විතරයි එකට එකක් හොඳ. නිමාවක් නැහැ. මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳ වැරදි අවබෝධය තුල කවදාවත් මේක තේරුම් ගන්න බෑ. ස්කන්ධ පංචකයේ තේරුම් ගන්නතුරු මේ බුදු සමයේ පෙන්වන ධම්මානුධම්ම පටිපදාව නැත්නම් අරියකාන්ත සීලයට එන්න බෑ. ඉතින් ඒ ධම්මානුධම්ම පටිපදාවට අදාළ කටු යට වුණ සමාජයේ තමයි අරියකාන්ත සීලය වෙනකොට ශික්ෂාපද සීලයක් සමාජය තුළ දියුණු කරගනිමින් කලක් තිස්සේ ඔබේ මව්පියන් මුතුන් මිත්තන් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ භවගාමිත්වයේ සුගතිගාමී ඇති කරගත්තේ උපාදානෙන් හොඳ පැත්තට යන්න. උපාදානෙන් මිදෙන්න නෙවෙයි ඒ. දැන් ළමා කාලේ පටන් ඔබ මේ වන විට මේ ස්කන්ධ පරිහරණය කරලා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඒවට අදාළ කාරණා සමග ඔබට රුචි පරිදි ඔබ හිතන පරිදි ඇලිලා ගැටිලා මේ මොහොත ලෝකේ ජීවත් වෙනකොට ඔබට දුක කම්පාව ආතතිය ගෙනත් දෙන්න පුළුවන් මූලයක් සිතේ හදාගෙන තණ්හානුසය කියලා.
ඕක නොතිබුණ කාලේ ලාභය අලාභය සැප දුක් නින්දා ප්‍රසංසා ලෝක සිද්ධ වුණාට hina වෙලා ඉන්න පුළුවන් කමක් තිබුණා. ඒවා ඒ දුක නෑ කියන එකේ ඇත්තත් ඒකයි. දැන් මේ වාසයෙන් ඔබ හදාගත්තාම මේවා ගැටෙනකොට ඔබේ අතීතයේ හදාගත්ත චිත්තත් තේන සංකම් ගච්ඡති. එයින් හදාගත්ත අනුසයෙන් සංකත හේවත් දුක හට ගන්නවා. බාහිර ලෝකේ දුක හට ගන්නවා කියලා තියෙන්නේ යංකෝ බික්කවේ අනුසේති තේන සංකම් ගච්ඡති. ඔබ තියාගත්ත දෙයක් ඒක වැඩි වෙන්න ඔබ හිතට එන ආතතිය වැඩි. ආතතිය සමග උපදින එක පංච උපාදානස්කන්ධය. එතකොට ඔබ විඳින්නේ මේ ලෝකේ තියෙන දුකක් නෙමෙයි. ඒ නිසායි දුක ක්‍රමයෙන් ළමා කාලේ ඉඳලා වැඩි වෙන්නේ. ඒ නිසාමයි එකෙන් මිදෙන්න පුළුවන්කමකුත් තිබෙන්නේ. බාහිර ලෝකේ තියෙන එකක් නම් කවදාවත් මිදෙන්න හම් වෙන්නේ නැහැ. මෙන්න මේවා තේරෙන්න ඕන. අන්න දැන් එහෙමනම් මේ පංච උපාදානස්කන්ධෙහි කලකිරීම නොයල්ම මිදීම පිණිස කරුණු පැහැදිලි කරන්න වෙනවා. ඔබ ඒකට ඇලිලා නේද ඉන්නේ? මනුස්ස ලෝකේ සැප තියෙනවා, පස්දොරේ සැප තියෙනවා, දිව්‍ය ලෝකෙත් සැප තියෙනවා. ඒ නිසා පින් කරලා අපි සැප විඳිමු. මට පෙන්වන්න පංච උපාදානස්කන්ධෙන් මිදෙන්න පුළුවන් තැනක් කොහේ හරි මේ අපාය පොළු වෙනද? නෑ අපාය කියන්නේ සලායතන නිරය. ආයතන හයට හම්බ වෙන හැම කාරණාම දුක්ම කාරණා ඇරුණාම වෙන වෙලාවක් වෙනක් ගැන දෙයක් හිතන්න වෙලාවක් ඇත්තෙම නැහැ. කාමසුගති දිව්‍යයන් අතර කියන්නේ සලායතන ස්වර්ගය. දිවා රාත්‍රී දෙකේ හිතන පතන පමණම සැප වෙනවා ලෞකික සැප දැනෙනකොට දුක දැනෙන්නේ නැති නිසා මිදෙන්න ඕන කමක් නැහැ. දෙවියෝ හිතනවා මං නිවන් ලබලා ඉන්නේ කියලා. ඒ කිය අපි සක්කායෙන් මිදලා ඉන්නවා කියලා බුදුන් වහන්සේ ඉදිරියටම මේ රූප ශබ්දාන්ත අරමුණු ආවහම ඒවට එකතු වීමෙන් ලැබෙන පීඩණයෙන් මිදෙන්න වෙන ක්‍රමයක් හදාගත්තා. මේ අරමුණු නැති පංච අරමුණු නැති සමාධියක් හදාගත්තා. දැන් මේන් පරලෝකියයි මේ සංසුන් සමාධියේ ඉන්නවා. දැන් සමාධියක් සංසුන් බවක් තියෙනවා. දැනෙන්නෙම නෑ දුකක්. දැන් නිවන් ලබලා. සමාජයේ තේරුම් ගත යුතුයි අපායේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා දෙන කෙනෙක් හෝ පාරක් නැහැ කියලා. කොතරම් රටේ එහෙම ඉගන්වුවත්. පසුගිය මාසයකට පමණ පෙර මම ඔබට ඉදිරිපත් කළා කන කියලා සූත්‍රයක්. අක්කන නෙමෙයි කන. මේකේ ආනන්ද හාමුදුරුව අමතමින් නැත්නම් ආනන්ද හාමුදුරුව භික්ෂුන් අමතමින් ඔබට මහත් ලාභයක් ලැබිලා තියෙනවායි කියලා පෙන්නලා තිබෙන්නේ. ඒ ලාභේ තේරුම් ගත්තේ නැහැ සමාජය. අපාගත සත්වයාට දුක නිසා මිදෙන්න තේරෙන්නේ නැහැ වෙලාවක් නැහැ. දිව්‍ය ලෝකයේ සත්වයාට සැප නිසා මිදෙන්න ඕනකමක් නැහැ. ඒ සැප දුක දෙකට ඇලුන අයට දෙකෙන් මිදෙන්න බෑ. ඔබට සැප දුක දෙකම තිබෙනවා. ඒ දෙක විදර්ශනා කරලා ඒකට ඇලුණු මුලාවෙන් මිදෙන්න ලැබෙච්ච තමයි ඒ මොහොත තමයි කන සම්පත්තිය කියලා කියන්නේ. ඒ කනේදී මිදෙන්න වෙනවා. ඒක තේරුම් ගන්න ලැබෙන එක තමයි සම්බුදු සසුන තුළ දායකයාට ශ්‍රාවකයාට ලැබෙන ලාභය කියලා පෙන්වලා තිබෙන්නේ. මේ මුලාවක් තුළ ඇවිදින්නේ මේන් මිදෙන්න ලැබෙන අවස්ථාව කන සම්පත්තිය. මහත් ලාභයක් කියලා පෙන්වලා තිබෙන්නේ. අන්න එහෙමනම් හිතා ගන්න වෙනවා පංච උපාදානස්කන්ධයට තුළ එන්නා වූ මේ ඔබේ ගිජුකම බාහිර වස්තු වල නෑ. ඒවා ආසෙන් ඔබ යම් ආකාරයට ගිජු වේවිද? මම එහෙම කියන්නම්. අපි කියමුකෝ කාමයේ කියන වචනේ. කාමයේ කියන වචනේ අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඊට පස්සේ ගනිමුකෝ ස්පර්ශ කාමයේ නැත්නම් කායික එකතු වීමට කියන එකට. ඔබට මේකේ හැමදාම තියෙනවා නම් ඇයි මාසයක් දෙකක් යනකොට බිරිඳ ගහලා පන්නන්නේ හා මරන්නේ හරි විකසාද වෙන්න ඉල්ලන්නේ? ඔබට මේකේ සැප තියෙනවා නම් ඇයි ඔබ ඊට එහා පැත්තේ ඔය සමහර අය ඒකට කියනවා ලස්සන වචනයක් ලෙස්බියන් කියන වචනයක් පාවිච්චි කරනවා සමජීවිත ගත කරන්නේ. පිරිමි සහ කාන්තාවන්. ඊට එහාගේ තවත් විකෘති කාරණා යොදාගන්නේ එතකොට ඒ මොකක් නිසාද? ඒවැ නැති නිසාද තියෙන නිසාද? ඒ කියන්නේ තම තමන් ගිජුවන පැත්තෙන් ඒක තියෙන්නේ.
එකක නෙමෙයි ඒක. තව එහා පැත්තට විකෘතියට ගියාම මීටත් වඩා පිළිකුල් සහගත විකෘති තියෙනවා. ඒක තිබෙන්නේ එකක නම් ඒ පවණක් තුළ තිබිය යුතුයි. නැහැ. අන්න ඒ නිසා තමයි ඒකට පෙන්වන්නේ මේ කාමය Taman හදාගත් එකක්. ඒ හදා ගැනීම තුළ ඒකට ගිජු වුණාම ඒකේ ඇත්ත තියෙනවායි කියලා හිතෙනවා. ඔය වසරක් 10-15කට ඉස්සරලා පුවත්පතක තිබුණ වාර්තාවක තිබුණා මනාල මහත්මයෙක් මනාලියත් සමග විවාහපත් වෙලා යනවා මේ මදු සමය ගත කරන්න හෝටලයකට. නමුත් මනාලියගේ පාර්ශ්වයට හොරෙන් මනාල මහත්තයා තවත් පිරිමි ළමයෙකුත් එක්කලා ගියයි කියලා තියෙනවා වෙනම කාමරයක් දීලා. වැඩේ අහුවෙලා එතනින් එහාට කසාදෙත් ඉවරුණයි කියලා තියෙන්නේ. එහෙනම් මනාලියට වඩා ඒ පිරිමි ළමයා හොඳ හින්දා නේද යාට ගිනිහින් තිබිලා තියෙන්නේ. මේවා කියන්නේ මොකටද? මේක තමන් හදාගන්න දෙයක්. මේ විකෘතිකාමය මම කියන්නේ කාම මිත්‍යාචාරය. අරක ලෙන්ගතුකමින් කළොත් මිත්‍යාචාරය වෙන්නේ නැහැ. ඒක මේ සමාජයේ දරුවන් හදන්න තියෙන පාර. පරිණාමය විසින් ඔබට දීලා තියෙන අයිතිය, භාග්‍ය. ලෙන්ගතුකමින් ආදරයෙන්. ආත්මාර්ථය ඉටු කරන අදහසින් නෙමෙයි. දුකින් පලායන අදහසින් කරන දෙයක් නොවිය යුතුයි. මේ කලකිරෙන්නයි මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේක ලබලා හොයාන ගියොත් ලබා දී තියෙන සීමාවෙන් ගියොත් මනුස්සකම. නැතු ඒක බහුකාමයට ගියොත් ඔන්න සුනකයින්ගේ සමාජය තුළ වඳුරන්ගේ සමාජය තුළ ඒකට අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඔව් වඳුරු කතාවල තියෙනවානේ ජාතක පොතේ වඳුරු නායකයා වඳුරු මුල පරිහරණය කරනකොට පිරිමි සතෙක් වතුනහම මිරිකලා මරනවා කියලා. මොකද ඉතුරු ගෑනු ටික ඔක්කොම එයාට. ඒ වගේ රැළ යන කාලේ ඉතුරු එක සුන්දරියක් පිටිපස්සෙන් යන්නේ කට්ටිය. ඒ තමයි මේ බහුකාමයේ ප්‍රතිඵලය. මෙහෙ බෑ. මිනිස්සු අතර ඒක බෑ. ගිහින් විඳින්න එහාට ගිහින්. මෙහෙනම් ඒක දීලා තියෙන එක නීති යටතේ සහ පරිසරයේ මගින් පරිණාමයේ මගින් දීලා තියෙන එක සුන්දරත්වයෙන් යුක්තව අනාගත පරපරක් හැදීමේ ලෙන්ගත්කමින් පාවිච්චි කරන්න. දියුණු විද්‍යාව ඒක නෙමෙයි කරන්නේ. උපකරණ උදව් කරගෙන කැපිලි කැටලි උදව් කරගෙන ඒක වළක්වමින් දරුවන් එපා කියන තැනට දරුවන් නැතුව මේක ඕන කියන තැන හදාගත්තම මේකේ ප්‍රතිඵලය තවත් අවුරුදු 15කින් 20කින් 30කින් මීට වඩා වඳ පරපුරක් ඊළඟට උපදිනකොට කිව්වා කියලා හිතේ තියාගන්න අනාවැකියක් වශයෙන් අපි නැති කාලෙක. මන්දයත් පරිණාමය කියන්නේ හොයන පැත්තට යන එක. දරුවන්ට ආදරේ හොයනවා නම් දරුවන්ගේ ලෙන්ගතු හොයනවා නම් ඒ පැත්තට ලෙන්ගතු අවපියන් නැති වේවි. දරුවෝ එපා කියනවා නම් දරුවෝ එපා ජීවිතයක් හම්බ වෙයි ස්වභාවයෙන්. ආයේ බාහිර වශයෙන් කපන්න ඕනෙත් නැහැ, 아무තු දේවල් පලඳවන්න ඕනෙත් නැහැ, ස්වභාවයෙන්ම අහිමි. දැනටත් ඔය ඉන්නේ. එතකොට දරුවෙක් නැති එකේ පශ්චාත්තාපය කොතරම්ද කියලා තේරෙවි. දැන් ඔය බෝධිරාජ කුමාරයා කතාවෙන් පෙන්නනවානේ මේ බෝධිරාජ කුමාරයාට දරුවෝ නැත්තේ ඇයි කියලා. ඊපස්සේ පෙන්නනවා ඉස්සර ජීවිතේක මේ පුණ්‍යාවක් කඩන මුදුවත් වෙලා ඉන්න වෙලාවට කණ්ඩ දෙයක් නැතුවම කුරුල්ලොයි කුරුළු බිත්තරයි කුරුළු පැටයි තේරම පුච්චලා කාපු එකේ විපාක වශයෙන් දරුවෝ නැහැ කියලා. ඔය ගැඹුරු කතා නිකන් පෙන්නන්නේ. එහෙමද? එසා ඔබ යම් පැත්තටද හොයන්නේ ඒ පැත්තට හදලා දෙනවා. එසා කාමයේ හොයන්න යන්න එපා, ඒක හොයන පැත්තට හදලා දෙන්නේ. ඒ නිසායි මිනිසුන්ට කාම යසනාවට වඩා බ්‍රහ්මචර්ය යසනා හොඳ වෙන්න ඕන. අන්න දැන් විරාගය, නිරෝධය, නිබ්බිදාය මේකේ සංසාරෙත් ඕක කළේ මේ ජීවිතෙත් මහලු වෙනතුරු ඉන්ද්‍රිය දුබල වෙනුත් ඕක කරන්නේ එහාටත් ඒ ඕනෑකම කවදාවත් මේක සිතුවිල්ලක හටගන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඒක නෑ, ආයෙ හොයන්න වෙනවා. එහෙම ජීවිත කාලයම හොයපු අය දැන් ඒක තියනවද බලන්න? නෑ, ඒවලට තියෙනවා, පස්සේ නෑනේ, ආයෙ හොයන්න වෙනවා. මේක හොයන්න යාම තුළ වැඩෙන්නා වූ කාමච්ඡන්දය තුළ ඊට යටින් තිබෙන්නා වූ සම්පත හිවත් නිධානය නිවීම අහිමි වෙනවා. කාමච්ඡන්දය අපි මේකේ කතා කරන්නේ පැත්ත විතරයි. එහෙම නැත්නම් අනිකක් තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා, මේ කාම විතර්කයක් තියෙනවා, ව්‍යාපාද විතර්කයක් තියෙනවා, හිංසා විතර්කයක් තියෙනවා. මේ තුනම එන්නේ පංච උපාදානස්කන්ධ වශයෙන්.
තුනෙන්ම සතර හදන්න පුළුවනි. පංචස්කන්ධයෙන් සතර හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේදී ස්පාදානස්කන්ධය මේ යන්නේ ආපහු විපාක දෙන්න හේතුවක් ඉතුරු කරලා. අන්නේ සසර හදන එක පව තුල පින තුල ධානය තුල උපාදානය තුල සිදු වෙනවා. එය කෙරෙහි කලකිරීම පිණිස, නොයල්ම පිණිස, එයින් මිදීම පිණිස. මේ මොහොතේ පියවර ගන්න කියලා දෙන එක තමයි ධම්මකත්තික භාවය කියලා කියන්නේ. මොකද්ද මේ මොහොත තේරුම් ගත්තාම? මෙසේ සංසාරයේ සහ මේ ජීවිතයේ මෙතෙක් කල් ආපුවම මේකට එකතු වෙමින් මගේ ආත්මය කියන වචනෙන් කියන්නේ නැතුව ඒ සංකල්පයෙන් ගනිමින් නැවත නැවතත් එකතු වෙමින් ඒ පැත්ත බලවත් කරමින් සසරම හදමින් බුදුන් වහන්සේ වදාළ පරිදි පටවියම බලවත් කරමින් ඒ කියන්නේ සතර මහා භූත වලින් කයක්ම හදන පාර හදමින් තමයි ආවේ. ඒ කියන්නේ මිදීම කියන එක පිළිබඳව ඔබට හේවණල්ලක්වත් වැටිලා නැහැ. මොකද ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් එකක් නෙවෙයි පටිසෝතගාමී නේ. දැන් ඉතින් බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙන්නේ කොහමද? මේ එකතු වීමට පෙන්නනවා උපදින ස්කන්ධ පංචකයේ පාදන විතර්කයට ඉවසලා පිළි අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නම් එහෙනම් ඔහු අපහාන ප්‍රහාණය කරන්නේ නැති කෙනෙක්. ඒ තුලින් ඔබට ලබාගත් ජීවිතේ මිනිසත්කමින් එහා පැත්තට භව ගමනක් සමග වැරදි පැත්තට ගියොත් තිරසන්ගත පැත්තට යන්නත් පාර හදා ගන්න පුළුවනි. ඒ නිසා මේක නියත ගමනක් නෙවෙයි. ඔබ හිතන් ඉන්නවා නම් මිනිස්සයා වෙලා මිනිසාම දිගටම අනාගත බුදුහාමුදුරුවෝ දක්වා යන්න පුළුවන් වෙයි කියලා නැහැ. බලවත් වෙන්නා වූ පවානුව පිනානුව අන්තිම චේතනාවට අනුව මේ ස්ථානේ මාරු වෙනවා. කය වෙනස් වෙනවා. ඔය දුම්රිය මාර්ගයේ තියෙන සංදිස්ථාන කියලා. අනිත් තැන් වලින් මාරු වෙන්න බෑ. නමුත් සංදිස්ථාන වල මාරු වෙන්න පුළුවන්. ඒ වගේ කයක් හදාගත්තාම මැරෙනතුරු කයෙන් මාරු වෙන්න බෑ. ඒකයි තමයි. නමුත් ජීවිත අවසානයේදී කය අතහැරෙනකොට ඔබේ සිතේ තියෙන දියුණුවට පරිහානියට අනුව ලෞකිකේ ලෝකෝත්තරේ නෙවෙයි. අර දිව දෙකේ ඇති සත්වයක් බවට පත් වෙන්න, සමූහ සත්වයක් බවට පත් වෙන්න, එහෙම නැත්නම් උපාතික සත්වයක් බවට පත් වෙන්න යන්න පුළුවන්. පරිණාමයට ස්ථාන මාරු කරන්න පුළුවන්. එසේ ස්ථාන මාරු කරගනිමින් ආපු ගමනක් තමයි ඔබට තියෙන්නේ කියන එක මට මතකයි මගේ ළඟ කහපාට පොතක් තිබුණා සසර කතරක වේසටහන් කියලා. අදාළ දෙන්නාම වෛද්‍යවරයාත් රෝගියාත් දෙදෙනාම බෞද්ධයෝ නෙවෙයි. රෝගයක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්න ඔහුගේ ඇගේ ඇය මෝහණයටපත් කරලා ගත්ත දත්ත තිබුණේ විදේශීය රටක. පොත කවුරු ගෙනිච්චද දන්නේ නැහැ. මගේ පුස්තකාලේ දැන් නැහැ ඒක. නැත්නම් අරන් කියවනවා එකක් දෙකක්. ඒක තියෙනවා ජීවිත 80ක් තිස්සේ ඉස්සර ජීවිතවල රජ වෙමින්, ගොළු වෙමින්, ගිනිගෙන මැරමින්, සාගරයට වැටෙමින් මැරමින්, බෙලි කපා ගනිමින් සැප සහ දුක් නොවින්දපු ජීවිතයක් නැහැ. එකම චිත්ත පරම්පරාවක පැවැත්ම. ඔබටත් එහෙම තමයි ඒක ඊට පස්සේ. ඔබට මේ ජීවිතේ පින්තින් සහ මොනෝනට අනිත් අයට වෙනවා පේන්නේ ඔය. පිච්චිලා මැරෙනවා, පුපුරලා මැරෙනවා, කපාගෙන මැරෙනවා, වතුරට වැටිලා මැරෙනවා. ඔබට එහෙම නොවේයි කියලාද? ඒ නිසා සසරෙන් මිදෙන්නට මේ තෝතැන්නයි. ඇවිදින්න තෝතැන්නක් ඕනේ ඕනේ ආගමික ඉඳලා ඕනේ පවක් ඕනේ පිනක් කරලා යන්න පුළුවන්. අන්නේ නිසා ලබාගත් ජීවිතේ අප්‍රමාද වෙන්න කියන එක බුදුන් වහන්සේගේ තේමාව. කවුරු කිව්වත් වෙනම පිළිගන්න එපා. මේ අරමුණට එකතු වී සසරක් හදන එකට ප්‍රමාදය කියනවා. ඒක අරමුණෙන් අරමුණට. ඒක මගේ පැහැදිලි කිරීම අනුව මම කියනවා ඇහැ තුල, කන තුල, නාසය තුල මේ හමු වෙන අතීතයට එකතු වෙන එකට පස්ස කියනවා. ඒක යලි විඳින එකට වේදනා කියනවා. ඒකට ඇලෙන එකට තණ්හා කියනවා. ඒකට බැඳෙන එකට උපාදාන කියනවා. හැඟ වෙන එකට භව කියනවා. සතර හදනවා. ඔබ දන්නේ නැතුව මේ එකතු වීමෙන් මඤ්ඤමාණයෙන් මේ සසර හැදෙනවා. මේ වැඩේ කරන්න කියලා දෙන එක කියලා දෙන්න ඕන නැහැ. උපන් පැටියෙකුට කිරිබොණ්ඩ යන්න කියලා දෙන්න ඕනේ නැහැ. ඌ ස්වභාවයෙන් හොයා ගන්නවා කිරිසොඳට. ඒ වගේ වැරදි පැත්තට යන්න කියලා දෙන්න ඕන නැහැ මේ සමාජය ඕන කෙනෙකුට. නමුත් බුදුවරයෙක් ඕන ගැලවෙන හැටි කියලා දෙන්න. මේ ගැලවෙන මග මම ගන්නවා කියන එක තමයි තෙරුවන් සරණනවා කියලා කියන්නේ ඇත්තටම. අද නම් එහෙම නෑ. ඒක පුංචි කාලේ කියලා දුන්නාම එතනින් එහාට මැරෙනකම්ම වැඩක් ඇති දෙයක් වෙලා නෑ. නිකන් කිය කියා ඉන්නව ඇරුණා.
මතක තබා ගන්න ඒකත්. මේ තෙරුවන් සරණ ක්‍රියාත්මක වෙන්නේ මේ පාරේ යන එකෙන් මිදෙන්න. අන්න ඒක කියලා දෙන හැටි. නොඇල්ම කලකිරීම මිදීම පිණිස. ඇල්ම තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. ඒවා ඊට පස්සේ ඇසට කනට නාසයට ගැටෙද්දී ඔබ ජීවත් වෙන ඕනෑම තැනකදී ඔබ චිත්තාභ්‍යන්තරයේ තිබී එන දෙයක් වශයෙන් මේ පස්සේට එන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඒක තමයි ඉමේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් පරණ පාරේ ගියොත් සතරමයි, දැන් මෙතෙන්ට එකතු නොවෙන්න. අර දුක් ටික තේරෙනවා නම්, භව ගමන තේරෙනවා නම්, නිමාවක් වෙන්න තැනක් නැහැ කියලා තේරෙනවා නම්, බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රයන් සෙවන්නේ මග පමණයි මේන් තියෙන්නේ කියලා තේරෙනවා නම්, ඒක ලබා ගත්තාම තවත් මොනවද ලබන්න තියෙන්නේ? වහවහ ඉසගිනි ගත්තෙකුසේ ගත්තෙකු ඉගෙන නිවන ලෙස ඒ මොහොතේදීම නොයල්මෙන් සේ කරන්නට පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි කියලා දෙන එක ධම්මකතික භාවයයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ කනේ නාසයේ දිවේ කය හට ගන්නා ඕන එකක් සඳහා ඒකට එන දේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ වශයෙන් අතීතයේ තිබිලා එනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං අවස්ථා තුනක. දැන් ඔබ එකතු වෙන නිසා තමයි බලවත් වෙන්නේ. ඒ එකතු වෙනවා වගේම සිහි නැතුව සිහියෙන් යුක්තව එකතු නොවෙන්නත් පුළුවන් 아무තු වැඩක් නෙවෙයි මේක. මේ බුදුන් වහන්සේ මේක ප්‍රායෝගිකව කරපු නිසා තමයි උන්වහන්සේ පාර හොයාගත්තේ. එතකොට එකතු වීමෙන් සසරට යනවා වගේ එකතු නොවීමෙන් යන තැනක් තියෙනවා. ඒක සාන්ත වූ සැනසීමක්. ඒකේ ඔය කියන වද වේදනා මොකුත් නැහැ. ඒක එකතු නොවීමෙන් යන එක. ඒක ධර්මයට යන පාර. එකතු වීම සසරට යන පාර, එකතු නොවීම ධර්මයට යන පාර. අන්න දැන් මේකෙම තිබෙන්නා වූ සීල සූත්‍රය ගත්තොත් එහෙම ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අරහන්ත ඵලං සච්චිකරියාත් දක්වාම පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලනු හැර වෙන බලන්න දෙයක් පෙන්නලා නැහැ. අවුරුදු 400ක් තිස්සේ අපේ රටේ පංච උපාදානස්කන්ධේ ලියනවා කියනවා, පාඩම් කරනවා කියනවා කරපු කෙනෙක් නැහැ. ඒ අර වැරදියට ගත්ත පංච උපාදානස්කන්ධේ. කය කියලා හරි, ඒක රූප කියලා හරි ගත්ත එක. නමුත් කාම විතර්කේ ඇහෙන් ආවොත් රූප තණ්හාව, කනෙන් ආවොත් ශබ්ද තණ්හාව, නාසයෙන් ඒක රූප කියන්නේ ද්‍රව්‍ය නෙමෙයිනේ. අය අරමුණට තියෙන ඇල්මනේ. අන්න දැන් මෙතෙන්ට මේ අතීතේ ආපුවම එතනින් ආපහු වර්තමානයක් හැදෙනවා. හැදුනොත් අනාගතේ හැදෙනවා. වර්තමානයේ රැවටුනොත් අනාගතේ හැදෙනවා. අර අතීතයෙන් එන එකට වර්තමානයේ රැවටුනේ නැත්නම් අනාගතේ හැදෙන්නෙත් නැහැ. රැවටෙනවට කර්ම කරනවා කියනවා, විපාක තියෙනවා, ඉදිරියට තියෙනවාට. රැවටුනේ නැත්නම් කර්මත් නැහැ, විපාකත් නැහැ. මේ අතීතයේ සහ වර්තමාන අතර මෙතන තියෙනවා පරතරයක්. මේ පරතරය මම දකින හැටි ඊයේ පෙරේදා පෙන්නුවා. තවත් දවසක් පෙන්වන්නම් ආයෙත්. ලංකාවෙන් පෙන්වන්නම්. මාමයි බෑනයි දෙන්න එකතු වෙලා මිනිපලංකට යුද්ධයක් අයිති කරගන්න. දැන් මැරෙනවා අනිවාර්යෙන්ම ලෑස්ති වෙලා. නමුත් දෙපිරිසම සානුකම්පිත පුද්ගලයා මැදට පැමිණ දෙපැත්තට කරනවා. බුදුරජාණන් වහන්සේ පැමිණලා තමයි යුද්ධයේ ආදීනව පෙන්නලා මේක සංසිඳෙව්වේ. දෙපස නෑයෝ සාකේකෝලි වංශිකයෝ කියලා කියන්නේ. රෝහිණී ජලය බෙදා ගන්න දැන් දෙපසට මරා ගන්න ලෑස්ති වෙලා. එක පැත්තක් දිනන්න ඕන කමක් තිබුණේ නැහැ උන්වහන්සේට. උන්වහන්සේගේ දෙගොල්ලම බේර ගන්න ඕනේ. සිද්ධියක් වශයෙන් බලන්න එපා මම මේ කියන කතාව. සිද්ධියක් බැලුවත් කමක් නැහැ අතීතේ. උන්වහන්සේ මැදට පැමිණෙන නිසා සංසිඳුණා නේද? ඔබේ අතීතයයි වර්තමානයයි මැදට ඔබේ සිහිය පැමිණීම මේ අර්බුදයේ සංසිඳන මාර්ගයයි. වෙන කිසිදු ක්‍රමයක් නැහැ. ඒකයි අවේරේණච සම්මන්ති නොකිරීමෙන් සංසිඳේ. කාන්ති පරමන් තපෝ තිතික්කා. කාන්ති කියන්නේ අර පරණ බලවේගය ආතතියට එකතු නොවි සංසුන්න ඉන්න එක. එකතු වුණොත් සතර හැදෙනවා. එකතු වුණොත් මෙයා මිය යනවා. එකතු නොවීමෙන් මෙයාමට අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියලා කියනවා. එකතු නොවීමෙන් මෙයාමට පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධා කියලා කියනවා. මෙන්න මේක කියලා දෙන එක තමයි
ධම්ම කතික භාවය. දැන් අර පැත්ත පෙන්නලා කලකිරීම පේරුණා මෙන්න නොඇල්ම ඊට පස්සේ මිදීම සිදු වෙන්නේ මෙතන. ඇල්ම තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා විපාක පේනවා නොඇල්ම ඒ නිසා ඒක කරන්නේ නැත්නම් දැන් මිදීම. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති uppන්නේ කියන උපනුපන් ජීවිතවල නෙමෙයි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වර්තමානයේ උපදින මොහොතක් පාසා කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී ඒකට එකතු නොවෙනවා නම් ප්‍රහාණය වෙනවා කියන එක තේරුම් අරන් පටන් ගන්න වෙන ක්‍රමයක් නෑ බුදු සමය තුළ. ඔක්කොටම එකයි. කෙලෙස් යටපත් කරන්න එක එක භාවනා තිබුණාට පෘථග්ජනයින්ට ආර්ය මාර්ගයට ක්‍රම හුඟක් නැහැ. ධර්ම න්‍යාය කීපයක් තියෙනවා කෝකෙන් පෙන්නුවත් ඕක තමයි සිද්ධ වෙන්නේ වෙනත් වචන වලින් පෙන්නුවාට. දැන් ඔන්න ධර්මදේශකින් වහන්සේ සතු ධම්ම කතික භාවය. දැන් ඊළඟට ඔහුට හෝ එයාට එතුමාට හෝ එතුමියට ධම්මාට ධම්ම ප්‍රතිපදාවකුත් තියෙන්න ඕනනේ. දැන් අන්න තේරුම් ගත්ත පුද්ගලයාට තමන් බණ කියන ගමන් තමන් ඉන්න ශේස්ත්‍රය තුළ තමයි තමන්ට කාම විතර්ක ශිෂ්‍යයන් හදන්නට යාමේදී දායක පිරිස සමග කටයුතු කිරීමේදී සංවිධාන වලට යාමේදී ධර්ම දේශනා කිරීමේදී ධර්ම දේශනාවලට එන අය ඕනේ නැති මාතෘකා ඉදිරිපත් කිරීමේදී ධර්ම දේශනාවේ කාලය කළමනාකරණය කරන්න අසාධාරණ විදිහට බලපෑම් කිරීමේදී අන්න එහෙම ඒක තුලත් ඊට පස්සේ තමන්ගේ කාම විතර්ක උපදින්න පුළුවන්. එතකොට කාම විතර්ක එක ධම්මක් ව්‍යාපාද විතර්ක ඊළඟ එකක් විස්නාව විතර තව එකක් ධම්ම අනුධම්ම පටිපදා uppන්නේ පාපකේ අකුසලයේ ධර්මේ කෝක උපදිනවද දන්නේ නැහැ. නමුත් උපදින්නේ ලෝකෙ තිබිලා නෙවෙයි බාහිර කාරණා උදවෙන් තමන් හදාගත්ත අතීතයේ තිබිලා කියලා තේරෙනවා නම් අතීතේ ඇවිදින් ඉවරෙන්න ඕන කියලා දන්නවා නම් හංගලා ඉවර කරන්න බෑ. අවිද්‍යාව කියන්නේ ඒකනේ. ඇවිදින් දුර වෙනකොට උපන්න කුසල් දුර වෙනවා එකතු නොවෙනකොට නූපන්න කුසල් නූපදිනවා කියන මේ සම්මා වායාමයේ මෙතන තියෙන බව තේරෙනවා නම් අභ්‍යාස කරනකොට Taman සංසිඳනවා තේරෙනකොට ප්‍රතිඵල පේනවා. ඒකයි ධම්මයේ සම්දිට්ඨිකයි කියලා කියන්නේ ධර්මය. ඒ මොහොතේදීම විපාක. ඔන්න එහෙනම් ධම්මකතකින් වහන්සේගේ කියන්නේ මම මේ කියන දෙයි මම කරන්නේ. මායේ තේරුම් අරන් යම් තාක් දුර ආවා නම් එතෙන් ආව සැනසීම මලඟ ඇතේවි. ඔබ එනවා නම් ඔබට යම් සැනසීමක් තියෙනවා නම් ඊට වඩා මගේ ළඟ එක තියෙනවායි කියලා තේරුම් ගන්න වෙන මොනවාද හොයන්නේ කොහොමද? නිම නැත්නම් තව අඩුපාඩු තියෙන්න පුළුවනි. ඉතින් මේක තේරෙනකොට මට හිතෙනවා මේ සසර කෙටි කරගන්න මේ පත්‍රිකාවල තියෙනවා. මතු ජීවිතයකදී නිවන් අවබෝධ කරගන්න ඉක්මන් භවයකදී ඒකෙන්ම පෙන්වන්නේ බණ තේරිලා නැහැ කියන එක. ඉක්මන් භවයකදී සත්‍ය අවබෝධ කරගන්න මේ මොහොතේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. බැරි වුණ හරියක් නැත්නම් එතකොට ඉන්හාට යයි. මේ මොහොතේ කරන්න ඕන වැඩක් නෙමේක. ඒ නිසා පත්‍රිකා ලියන අය චකිතයක් නැතුව ලියන්න. අපි ඒ තුලින් හොයාගන්න අනුකම්පාසහගතව ඔබේ තියෙන දුර්වලකම. මේ ජීවිතේම දුක් කලවර වේවා අවසන් භව වේවා කොහොම අපි හරි කැමතියි ඒකට. ඒ බයක් එහෙම චක්තියක් එහෙම නැහැ. මතකට බාගන්න. අපටත් තව මතු භවයක් ප්‍රාර්ථනා කරනු ඉක්මන් වෙන්න එපා. මෙච්චර මේ දෙයක් තේරුම් අරගෙන අනුගමනය කරනකොට ආයේ මතු භවයක් මොනවා කරන්නද? ඔබටත් ඒකයි ධර්මයේ තේරෙනකොට වෙන්න ඕනේ. චතුස්සත්‍ය මතු ජීවිතය අවබෝධ වේවා කියන්න එපා. මේ චතුස්සත්‍ය අවබෝධ වෙලා හින්දා තමයි මේ පටිසෝතගාමිත්වයේ යන්නේ. අන්න දැන් ඔබට තේරෙනවද තිට්ඨං චරන් නිසින්නවා සයනවා හතර ඉරියව්වේදීම කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ උපදිනකොට ඒකට එකතු නොවෙන්න අර මැද්දට වැඩම කර බුදුන් වහන්සේ වගේ සිහිය මැද්දට වැඩම කරවලා කඩලා දාන්න. කොහෙන් හොයාගන්නවද දන්නේ නැහැ මේ උපමා කියලා කියාවේ ඒවා ඉතින් ස්වභාවික වෙන දේවල් මට. මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හදන්න පෙර අතීතයේ එකතු නොවීමෙන් පස්ස නිරෝධය පටන් ගන්නවා. එතකොට වර්තමාන විඳීමක් නැහැ, කලකිරීම නැහැ, මිදීම සිද්ධ වෙනවා. නොයල්ම වෙනවා, මිදීම සිද්ධ වෙනවා. එතකොට මොහොතක් පාසා නොයල්ම සහ මිදීම සිදු වෙනවා. ඒ මොහොතේදී එන්නේ ඒක තමයි කනකිච්ච කියලා කියන්නේ. ඒ මොහොතේ කල යුත්ත කියන එක. ඉතින්
අනුපස්සේ විහෙරති නැවත නැවතත් සෝවාන් සිට රහත් දක්වාම කරන්න වැඩක් තියෙනවා. ඒ සෝවාන් සිට රහත් දක්වා මෙන්න මේ නිරෝධගාමී පටිපදාවේ පටිසෝතගාමීත්වයේ ඉන්න එකට කියනවා ධම්මානුධම්ම පටිපදා. ඔන්න මිනිසත් බවට ඇවිදින් බෞද්ධෙක් වෙලා සදහම් ශ්‍රවණය කරලා ඔබේ සැනසීම සඳහා ඔබ කළ යුතු දෙය, ඒ සඳහා ඔබේ ජීවිතෝපාය සලසා ගැනීම සඳහා තිබෙනා විඩකඩම්, ගෙවල් දොරවල්, දරු සම්පත් මේ සියල්ල අහිමි කරගන්න හැම එපා. පණ ඇතුරු ඒවා ප්‍රයෝජන ගන්න වෙනවා. ඔය එනකොට ගෙනාවේ නෑ. ඒවා දීලා තියෙන්නේ ඉන්න කල් පරිහරණය කරන්න විතරයි. යන දවසට ඒවා කෙරෙහි ඇල්මක් තොලින් අතහැරලා යන්න. ඒවා සාධාරණත්වයක් පවතින ගැටුම් ඇති වෙනවා නම් නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැත්තම් මොනවුනත් ප්‍රශ්නයක් නෑ. ඔබ ඉතින් එහාට ගියාට පස්සේ ඔබ පාලනය කරන අදහසක් නැත්නම් ඒවා ගිනිගත්තත් වෙන අය අයිති කරගත්තත් ඔබට දුකක් තියෙන්න බෑ. නමුත් ඉන්න අය සම්බන්ධයෙන් සානුකම්පිතවක් තියෙනවා නම් ඒකට සාධාරණයක් ඉටු කරලා තියන්න, දරුකමට සාධාරණව හිමි වෙන්න. එහෙම කරලා තියන්න. යරුණාම ඒක තියෙන්නේ ජීවත් වෙන්න කියලා තේරුම් ගන්න. එතනින් එහාට මේ අරමුණනේ මේ ලෝකේ තියෙන්නේ ඔක්කොම. බිරිඳත් අරමුණේ, සැමියාත් අරමුණේ, ඉඩකඩනුත් අරමුණේ, සලමුදුලුත් අරමුණේ. ඉතින් අරමුණේ තියෙන ආ වූ ඇල්ම අතහැරියොත් එහෙම අරමුණක් විතරනේ ඕන එකක්. එතකොට නේ අතහරින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අතහරින්න පටන් ගැනීම සෝවාන් වීමයි, සම්පූර්ණයෙන් අතහැරීම රහත් වීමයි. එතකල්ම අතහැරීමේ පාරේ යන්නේ. ඒ යන්න ටික ඔබට අර මායාව වෙත යන පාර, එහෙමත් නැත්නම් මාර හමුදාවේ අත්අඩංගුවෙන් මිදෙන පාර ලැබෙනවා ඇති. ඔබ දන්නේ නැහැ මේ ලෝකෙට ආවෙන් පස්සේ මාරය ඔබ වටේට එවනවා හමුදා 3ක්. තුවක්කුකාරයෝ 3 දෙනෙක් වෙනවා ඔබේ හිසට නෙමෙයි, ඔබේ පරිකල්පන ශක්තියට අත්අඩංගුවට ගන්න, ප්‍රාණාපකාරයක් කරගන්න. ඔබේ පරිකල්පන ශක්තිය ප්‍රාණාපකාරයක් කරගෙන තුන් පැත්තකින් තුවක්කු 3ක් වෙලා මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා කියනවා. කොහොමද කියන්නේ? ගහපන්, මරපන්, කපපන්, කොපමන්, වෙඩි තියපන්. කවුද මේ කියන්නේ? කාම විතර්කයේ විසින්, ව්‍යාපාදයේ විතර්කයේ, විහිංසාව විතර්කයේ විසින්. මේ තුන් දෙනාගේ ප්‍රාණාපකරුවෙක් නෙවෙයිද ඔබ? නිදහස් වෙන්න බෑ. ඔවුන් පරාජය කරන බුදුරජාණන් වහන්සේ දුන්න හමුදාව තමයි බොජ්ජංග කියලා කියන්නේ, සතිය මුල් කොටගත්ත. අන්නේ උන් බලවත් වෙනකොට මේ ප්‍රාණාපකාරයන්ගේ අවි නිෂ්ක්‍රිය වෙනවා, වුන් අතහැරලා යනවා ඔබ. එහෙම සටනක් මේක. හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඔබේ මොළය නෙමෙයි, ඔබේ පරිකල්පන ශක්තිය මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ විසින් අත්අඩංගුවට අරගෙන අර අහිංසකයෙකුට තුවක්කුව තියලා මෙහෙම කරපන් නැත්නම් වෙඩි තියනවා කියනවා වගේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ විසින් ඔබට දුක් දෙවනු ලබනවා. ඔන්න ඔය නොයල්ම පිණිස, නිරෝධය පිණිස, කලකිරීම පිණිස පැහැදිලි කිරීමේ කටයුතු ටික. දැන් නැවතත් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තමන්ට පවතින වගකීම තුළදී මේ ත්‍රිවිධ විතර්කය එනකොට ඒකට අත්අඩංගුවටපත් නොවෙන්න සති ධම්මවිචේ විරේ පිටිපස්සද්ධි සමාධි උපේක්ඛා මේ ළඟදී පැහැදිලි කළා මම. ඒ මොහොතේදී කඩන්නා මේ අතීතයෙන් ආපු එක වර්තමානයේ ඔස්සේ අනාගත සතර හැදීම මැද්දට පැනලා කඩන්න ඕන. අන්න එක තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ බැලීම කියලා කියන්නේ. බලනකොට සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා. එක දවසට වෙනවා නෙමෙයි, බලන්න. ඒ බුදු වදන් පෙළ ඔබ සක්‍රිය කරන්න නැත්නම් ඒක මේ ත්‍රිපිටකයේ තියෙන වදන් පෙළක් විතරයි ලියන්න කියන්න තියෙන. නමුත් ඒක පරම සත්‍යයක්. අනුගමනය කරලා බලන්න. හරියට තේරුම් අරගෙන. බුදුවරුන්ව අරදින්න බෑ කියන අචල විශ්වාසය තියෙන්න. කෙරෙන්නේ නැත්නම් කාට හරි මෙලොව වශයෙන් වැරදිලා කියලා, පරිවර්තකින්ට වැරදිලා, දේශනා කරන අයට වැරදිලා කියලා හිතා ගන්න ඔබ හොයන්නේ යන්න. අපි හොයනවා වාගේ. තේරුම් ගැනීම තුළින්. දැන් අවසන් වචනටත් එනවා. මෙහෙම කරනවා නම් දැන් මේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ. ධම්මානුධම්ම පටිපන්න, ඕන්න ධම්මානුධම්ම පටිපදාවත් මම කිව්වා. ධම්ම කතික භාවයේ පැහැදිලි කිරීම, එයාම අනුගමනය කරන එක. ධම්මති භාවයේ ඊට පස්සේ පෙන්වනවා කිත්තාවතා ditta ධම්ම නිබ්බානපත්තෝ හෝති. ඉහාත්ම වශයෙන්ම නිවනටපත් උනා කියන්නේ මොකද්ද කියලා අහන්න. එතකොට මේක අතහැරෙනකොට මොකද වෙන්නේ? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධේ ඥානං. මේ විතර්කේ නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? භවයට යන්නේ නැහැ, භව නිරෝධයට යන්නේ. සෝවාන් ආදී පාරපලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ඉහාත්ම වශයෙන් ලැබෙන ප්‍රතිඵලය, සාන්දිටික ප්‍රතිඵලය, දුකින් මිදීම.
ඒකට ඉතින් මේ ලෝකේ වචන යොදන්න බෑ. මොකද ඒක පොකුරක් කෑලි කෑලි තියෙන එකක් නෙමෙයි, දිග පළල තියෙන එකක් නෙමෙයි. ලැබෙන ස්වභාවය අනුව විතර්ක සංසිඳන ස්වභාවය අනුව ඔබට දැනේවි සිතේ මෙහෙම සැනසෙල්ලක් තියෙනව නේද කියලා. ඒකට කියන වචනේ මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියන එක. දැන් මේ අපි මෙතන පැහැදිලි කරන්නේ දිට්ඨ ධම්ම නිබ්බානපත්තෝ හෝති කියලා. දිට්ඨ ධම්ම කියන්නේ මේ මොහොතේදීම දකින ධර්මයක් වශයෙන්. ජීවිතයේ වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා ගන්න නැතුව ඒ මොහොතේ ගන්න. ඒ මොහොතේම ධර්මයේ දකින. අර එකතු නොවීම තුළින් ඒ මොහොතේ ක්ලේශ නැසෙනකොට අනාගතේ හැදෙන්නේ නැතුවම අන්න පටිසෝතගාමීත්වය තුළ ඔබ බෞද්ධ වචන වලින් කියනවා නම් පරමාර්ථ වශයෙන් බුදුන් වහන්සේ වෙත යනවා. එහෙම නැත්නම් බාහිර ලෝකයට අකම්පිත සත්‍යයක් කෙරෙහි ඔබේ සත්‍ය සිතපත් වෙනවා. පරමසිත වෙත යනවා. ඒක තමයි මේ ජීවිතේම අමා මහ නිවනටපත් වූ කෙනා කියන වචනේ පැහැදිලි කර තියෙන අන්තිමට බුදුන් වහන්සේක පැහැදිලි කරන ආකාරයේ වචනයක් අරන් මම පැහැදිලි කරන්නම්. රූප වේදනා සංඥා සංකාර විඥානත් ඒ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධෝ ධම්මං දේශේති ධම්මකතිකෝ බික්ඛු අලං වචනාය. කලකිරීම නොයල්ම මිදීම වෙනස ධර්ම දේශනා කිරීම ධම්ම කතිකත්වයයි. විඥානස්සේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒ වැඩේ තමන් කරනවා නම් ඔහුට ධම්මානුධම්ම පටිපන්න පුද්ගලයයි කියලා කියනවා. විඥානස බික්ඛවේ නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාදා විමුක්තෝ හෝති. අන්න ඒ විදිහට කලකිරී මිදී මිදුන කෙනාට ඉහාත්ම වශයෙන්ම නිවුන කෙනා කියලා කියනවායි කියලා. සෝවාන් වලින් එහා පැත්තට නිවෙමින් යන කෙනා රහත් ඵලයේදී ඉහාත්ම වශයෙන්ම නිවුන කෙනා. අන්න එහෙමයි මේ පාර. එකයි අපි කියන්නේ සෝවාන් ඵලයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. අර පළවෙනි ධර්ම දේශනාවේ පෙන්වන්නේ සෝවාන් වීම තුලින් බුදුන් දැක්කයි කියලා. ඒ සිවුර දැක්ක හරි සිද්ධාර්ථ ගෞතම වහන්සේ දැක්ක හරි නෙමෙයි. ඒක තුලින් මේ පරම සත්‍ය පිළිබඳ ඉඟියක් දැනෙනවා. ඒකට නේද බුදුන් ධර්මයේ නිවන් කියලා කියන්නේ. දිට්ඨ ධම්ම. යහාත්ම වශයෙන් ඒ මොහොතේදීම. අන්න ඔබට ඉල්ලපු මාත්‍රකාවට සාධාරණයක් ඉටු කරමින් මොකද මේ නිවනට උපදිස්සේ වන ධර්ම දේශනාවක් නේ කරන්න කිව්වේ. ත්‍රිපිටකයේ පවතිනා වූ ධම්මසක සූත්‍ර 4ක් උදව් කරගෙන ධර්ම දේශනා 3ක් කළා. මේ දෙකම එක වගේ නිසා තමයි වඩාත් හොඳ එක ගත්තේ. ධම්මකතික භාවය පිළිබඳ ධර්ම දේශනා මාලාව මෙතනින් අවසන් වෙනවා. ඒ නිසා ඔබ ධම්මකතිකයා කවුද කියලා තෝරා ගන්න. ධම්මකතිකයා තමයි ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙන්නේ. මොකද යාට තේරෙනවා නන්නේ කියලා දෙන්නේ. තේරුණ දෙන්නේ කරන්නේ. කරනවා නම් ප්‍රතිඵල හම්බ වෙනවා. ඔබ කෙනෙකුට බණ කියන්න ඕන නම් ඔය අඳුමෙන් ඉඳන් ධම්මකතිකයෙක් බවට පත් වෙන නිවන් මාර්ග පෙන්වන්න ඕන නම් පත්ෙක් බව ධම්මකතිකයෙක් බවට පත් නුනත් කමක් නැහැ. තේරුම් අරගත්තාම ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් නිවන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. මේ සමාජයේ බහුතරයකට එහෙම වෙන්නට අවශ්‍ය. මග පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවාය කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අනුගමනීය ප්‍රතිපදාවට පත්තන්ගේ අනුපාතය ඊතා ඉක්මනින් ඉහළ ඒවා. ඒ සඳහා මගේ මෙම මාධ්‍යවල ඒ සඳහා සහයෝග දෙන හැමෝගේම කාරුණික අනුග්‍රහය සහයෝගය ව්‍යායාමයේ හේතු වේවායි කියන ප්‍රාර්ථනාවක් කරමින් ඔවුන්ටත් මේ සත්ක්‍රියාව තුළ සදහම් මැසම පෑදීමට හේතු වේවායි කියන ප්‍රාර්ථනාවක් කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා පන්නිපිටිය බෝගහවත්ත පාරේ අංක 1369 එකහි පදිංචි කමලාදා රත්න සහ නලින් සිල්වා රවිනි සිල්වා යන මහත්ම මහත්පින් විසින් සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර මෙම උතුම් ධර්ම දානමේ මහා කුසලයෙන් දැන රෝගාතුර සිටින කාලිංග කමලාදා රත්න යන අයත් පද්දිනි සහ දසනායක සිල්වා යන දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනයේ ප්‍රාර්ථනා කර අතර දූ දරුවන් වන වරුණි රවිනි හිරාන් නලින් දුමිදු සහ මුණුබුරු මිරියන් වන සෙහුරි සනින්දී තරින් යන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔබේ ඒක දුර්ලභමක්. ඔබ සුබ පැත්ත විතරයි ප්‍රාර්ථනා කරන්නේ. අසුබ පැත්තත් වෙනවා ඒක දරා ගන්න ශක්තියක් ලබා ගන්න. ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. 100%ක් සුබ පැත්ත කාටවත් මේ ලෝකේ නැහැ නම් දිව්‍ය ගාව ඉන්න ඕනේ. අනිත් පැත්ත එනකොට ඒකට දරා ගන්න ශක්තියක් ඔබ සහ දරුවන් ලබා ගන්න. ඒක එන්නේ නැතුව ඉන්න බෑ. දුක සැප දෙක නිති පෙරලේ රිය සකල ලෝස්කුවරේ. ඔන්චිල්ලාවක පැත්තට තල්ලු කරලා අනිත් පැත්තට යන්න එපා කියන්න එපා. ඒ පැත්තටත් එහා සමාන ප්‍රමාණයක් ගිහින් එන්නේ. අනේක තේරුම් ගන්න එක තමයි යථාර්ථයේ තේරුම් ගැනීම කියලා කියන්නේ.
එසේම පරලොවසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමේ කුසල ශක්තිය අපවත් සැපවත් වී මනුසත් බව ලබා ධම්මැස පොදවා අනුකම්පිත උපදාවකින් චතුස්සත්‍ය අවබෝධ කොට සසරින් මිදෙන්න හේතු වේවා. සහෝදර සහෝදරයන් ඇතුළු ඔය සැමට දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබී උතුම් චතුස්සත්‍ය අවබෝධ වී නිවනින් සැනසීම පිණිස හේතු වේවා. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන ලෙස සේවා ධර්ම මාර්ගයේ පූර්ණේ පිණිස මෙම් පින් උපනිශ්‍රේ වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සසරින් එතර වීමට වෙර දරන සියලු දෙනාටමත් මේ පින් නැත්නම් මේ අවබෝධය නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස උපනිශ්‍රේ වේවා. ඔවුන්ගේ පැතුම් සඵල වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබට ආත්ම වශයෙන් මේ අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්නට ලැබීම තුළින් ධම්ම කතික භාවයෙන් නොලැබුණත් ධම්මාන ධම්ම ප්‍රතිපදාව තුළින් දිට්ඨ ධම්ම නිබ්බානපත් බවට පත්වීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ